බලමු ඩ්‍රග් ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ මොකක්ද? හරි මේක පැහැදිලි කරන්න. ඩ්‍රග් එක ඩිස්ට්‍රිබියුට් වෙනවා කියලා කියන්නේ ඖෂධය යම් තැනක ඉඳලා තව තැනකට යන එක. දැන් මේ කොහෙන්ද කොහාටද යන්නේ කියන එක අපි බලන්න. හරි කොහෙන්ද කොතැනද යන්නේ කියන එක. දැන් අපි ඩිස්ට්‍රිබියුෂන් එක ගත්තොත් එහෙම අපි දැන් උදාහරණයක් විදිහට ගමුකෝ මෙහෙම. දැන් ඩ්‍රග් එකක් ගත්තාම ඒ ඩ්‍රග් එක සාමාන්‍යයෙන් ආහාර මාර්ගයට ගිහිල්ලා ආහාර මාර්ගයේදී ඖෂධය දිය වෙන්න ඕනේ කියලා අපි දන්නවා. දිය වුණාට පස්සේ තමයි උරාගන්නේ. හරි? යම් කිසි ඩ්‍රග් එකක් ආහාර මාර්ගයට ගියාම ඒ ආහාර මාර්ගයට ගිහිල්ලා එයා දිය වෙනවා. දිය වුණාට පස්සේ තමයි උරා ගැනීම සිද්ධ වෙන්නේ. උරා ගත්තාම මෙයා යනවා රුධිරය ඔස්සේ දිගට යනවා. හරි? රුධිරය ඔස්සේ දිගට යනවා. හරි? එතකොට ඖෂධ සංයෝගයේ මේ දිය වෙලා ඖෂධ සංයෝගය උරා ගන්නවා කියලා අපි දන්නවා ලේකට. ඒක අපි දන්න දෙයක්. ඒතර මෙතන රුධිරයට එකතු කර ගන්නවා. හරි? මේ රුධිරයට එකතු කර ගන්නවා. එකතු කරගෙන මේක ගමන් කරනවා heart එක. heart එක. ඒ heart එකකින් මේ බෙහෙත අවසානයේදී ශරීරය පුරා බෙදා හරිනවා. ශරීරය පුරා බෙදා හරිනවා. දැන් හිතමු අපි එහෙම ගිහිල්ලා මේ බෙහෙත ඕන තැනට ගියා කියලා. ඖෂධය ඕන තැනට යනවා. හරි. ඖෂධය Tamanට ඕන තැනට යනවා. හරි. ගියාට පස්සේ ඒ ඖෂධය යදාල පටකේ කරා යන්න ඕනේ, ගමන් කරන්න ඕනේ. මෙන්න මේකට තමයි සරලව අපි ඩිස්ට්‍රිබියුෂන් කියලා කියන්නේ. හරි. දැන් ඒක ටිකක් අපි ලොකු කරලා ඇන්දොත් මේ වගේ දෙයක් තියෙනවා. දැන් අපි තුන් මෙතනින් ඒ අදාළ ටාගට් එක ගන්න එකට මෙතනින් ගියේ කියලා ඖෂධය. එතකොට මේ හරියේ මේ තියෙන රුධිර වාහිනී මෙහෙම ශාඛා වලට බෙදෙනවා අපි දන්නවා. මෙහෙම. හරි. මේවා ආය ශාඛා වලට බෙදෙනවා. හරි. ඔම ශාඛා වලට බෙදීමක් සිද්ධ වෙනවා. බෙදිලා හරි. ඊට පස්සේ ඒවා ශිරා විදිහට ආපහු එකතු වෙනවා. හරි. මේ විදිහේ ඔහම එනවා. හරි. ඔය විදිහට එනවා. ඒක ඔහම ගමන්. එතකොට දැන් මේ හරිය ගත්තොත් මේ හරිය ටිකක් ලොකු කරලා ගත්තොත් මේ හරිය තියෙන රුධිර වාහිනියක් ලොකු කරලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට අඳින්න පුළුවන් මේ විදිහට. හරි. දැන් මේ හරිය තියෙන දේ අපි ලොකු කරලා අඳුත් එහෙම අපි ඒ වගේ තැනකට කියන්නේ කැපිලරි බෙඩ් එකක් කියලා. කැපිලරි බෙඩ් එකක view එක ගත්තොත් එහෙම කොයි වගේද කියලා අපි බලන්න. ඒක අපිට ඕනේ. මේ කතාව කියාගෙන යනකොට. එතකොට කැපිලරි බෙඩ් එකක් ගත්තොත් ඇත්තටම සිද්ධ වෙන්නේ මෙහෙමයි. මෙන්න තියෙනවා ධමනි. හරි? ධමනි. ධමනිය ඇවිල්ලා ධමනියේ ශාඛා වලට බෙදෙනවා. මේදී ධමනියේ ශාඛා වලට බෙදෙනවා. ධමනියේ ශාඛා නැවත කේශනාලිකා වලට බෙදෙනවා. කේශනාලිකා වලට බෙදෙනවා. හරි? ඒ විදිහට කේශනාලිකා බවට පරිවර්තනය වෙනවා. ඊටසේ කේශනාලිකා නැවත මේ වගේ ආරම්භ වෙනවා. තවත් කේශනාලිකා වලින් ආරම්භ වෙනවා. මේ විදිහට ආරම්භ වෙනවා. හරි? ආරම්භ වෙලා හරි? ඔය විදිහට යන්නේ එන්න මෙහෙම එකක් හැදෙනවා. ඔය විදිහට රුධිර වාහිනියක් හැදෙනවා. අපි මේකට කියන කැපිලරි බෙඩ් එකක් කියලා. දැන් මේ කැපිලරි බෙඩ් එකේ තියෙන රුධිර කේශනාලිකා. මේ කේශනාලිකා අතරේ තියෙනවා සෛල. මේ විදිහේ සෛල දකින්න හම්බ වෙනවා. මේ විදිහේ රුධිර සෛල දකින්න හම්බ වෙනවා. හරි? මේ විදිහේ රුධිර සෛල දකින්න හම්බ වෙනවා. එතකොට මේ කැපිලරි බෙඩ් එක මේකට අපි කියන්නේ මේ කොටසට. මේ කොටස කියන්නේ කැපිලරි බෙඩ්. හරි? එහෙනම් කැපිලරි බෙඩ් එකක් ගත්තාම කැපිලරි බෙඩ් එකේ තමයි ඇත්තටම ඩ්‍රග් ඩිස්ට්‍රිබියුෂන් එක ගොඩක් සිද්ධ වෙන්නේ. ඒතර අපි බලනවා කොහොමද මේ ඩ්‍රග් ඩිස්ට්‍රිබියුෂන් එක සිද්ධ වෙන්නේ කියලා. හරි? ඒක මොන වගේ දෙයක්ද මේ ඩ්‍රග් ඩිස්ට්‍රිබියුෂන් එක කියන්නේ කියලා ගත්තොත් එහෙම ඒක අපිට සරලව පැහැදිලි කර ගන්න පුළුවන්. අපි ඒකට ගන්න ඕන මෙන්න මේ වාගේ තැනකින් අරගෙන රුධිර වාහිනියක් අපි ලොකු කරලා බලන්න. දැන් මේ වගේ තියෙන තැනකින් රුධිර වාහිනියක් අරගෙන අපි ලොකු කරලා බලනවා නම් හරි.
කළ බැලුවොත් අපිට පේනවා රුධිර වාහිනිය මේ විදිහට තියෙන මෙන්න රුධිර වාහිනී බිත්තිය කේශනාලිකා බිත්තිය මෙහෙම තියෙනවා. හරි. එතකොට අපි දන්නවා මේ තියෙන බ්ලඩ් හරි. එතකොට මේ තුල තියෙන ඖෂධ කොහොමද එළියට ගමන් කරන්නේ? හරි. කොහොමද එළියට ගමන් කරන්නේ? හරි. දැන් ගත්තොත් මේ සඳහා හරි. එතකොට මේ හරි තියෙන රුධිර වාහිනියක බිත්තිය ගත්තොත් මෙන්න මෙහෙම සෛල ස්තරයක් තියෙනවා. හරි. මේ විදිහේ සෛල ස්තරයක් තියෙනවා. අපි මේකට කියනවා සරල සල්කමේ අපිච්ච. එහෙම නැත්නම් අපි කියනවා සිම්පල් ස්ක්වෑමස් එපිතීලියම්. හරි. ඔය විදිහේ තියෙනවා. හරි. එතකොට මේ ඖෂධ අණු ගත්තොත් එහෙම ඖෂධ අණු මේ තුල මේ විදිහට තියෙන ඖෂධ අණු. ඖෂධ අණු ඔහොම තියෙනවා. හරි. එතකොට සමහර ඖෂධ අණු නිදහසේ ගමන් කරන අතරදී සමහර ඖෂධ අණු මෙහෙම ප්ලාස්මා ප්‍රෝටීන්ට බැඳිලා ගමන් කරනවා. මේ කළු පාට තියෙන ප්ලාස්මා ප්‍රෝටීන් ඇල්බුමින්, ග්ලොබියුලින්, ඇසිඩ් ග්ලයිකෝප්‍රෝටීන් වාගේ ඒවට බැඳිලා ගමන් කරනවා. සමහර ඒවා නිදහසේ තියෙනවා. අපි නිදහසේ තියෙන එකට අපි කියනවා ෆ්‍රී ෆෝම් එක කියලා. අපි කියන ඒවට ෆ්‍රී ෆෝම් එක කියලා. මෙන්න. හරි. එතකොට මේ ෆ්‍රී ෆෝම් එක මේ රුධිර වාහිනී බිත්තිය ඔස්සේ එළියට ගමන් කරනවා. ෆ්‍රී ෆෝම් එක මෙහෙම ගමන් කරනවා. හරිද? ගමන් කරලා අපිට ඕන ඖෂධයට ඕන ටාගට් එකට යනවා. ඖෂධයට ඕන ටාගට් ඕගන් එකට යනවා. ටාගට් සෙල් වලට යනවා මේ. හරි. මේ ටාගට් සෙල් වලට ගමන් කරනවා. ගිහලා ඇක්ෂන් එක දෙනවා. හරි. මේවට අපි කියන්නේ ටාගට් සෙල්ස්. හරි. ටාගට් සෙල්ස් වලට ගිහලා හරි. ඇක්ෂන් එක දෙනවා. give action. හරි. මෙතෙන් තමයි ඇක්ෂන් එක දෙන්නේ. ඇක්ෂන් එක දෙනවා. හරි. එතකොට දැන් ඔයාලට අදහසක් තියෙනවා ඖෂධයක් රුධිර ධාරාවෙන් එළියට එනවා. එවිලා ඇක්ෂන් එක දෙනවා. ඇක්ෂන් එක දීලි වෙලා ආපු එයා යනවා. ඉන්නේ නැහැ නේද එතනම. ඖෂධයක් ගියාම කවදා හරි දවසක ආපු උතනින් යනවා. උතන තියෙන්නේ නැහැ. හරි. එතකොට මෙන්න මේ ක්‍රියාවලිය. හරි. මේ ක්‍රියාවලිය. අපි කියන්නේ මොකද්ද ක්‍රියාවලිය? යම්කිසි ඖෂධයක් රුධිර ධාරාව తాවකාලිකව හැර යාමේ මේ ක්‍රියාවලිය. මෙන්න මේ ඖෂධ දැන් මෙහෙම මෙතෙන්ට ඇවිල්ලා මේ ආපු ඒ ඖෂධ මේ පැත්තට එනවා. හරි. ඔන්න ඔය ක්‍රියාවට තමයි අපි ඩිස්ට්‍රිබියුෂන් එක කියන්නේ. එහෙනම් ඩිස්ට්‍රිබියුෂන් එක කියන එක අපිට දැන් පැහැදිලි. ඩිස්ට්‍රිබියුෂන් එක කියලා කියන්නේ යම්කිසි ඩ්‍රග් එකක් රුධිර ධාරාව తాවකාලිකව හැර යාම. తాවකාලිකව තමයි හැර යාම. හරි. ඒකට අපි කියන ඩිස්ට්‍රිබියුෂන් එක කියලා. එතකොට මේ ඩිස්ට්‍රිබියුෂන් එකට බලපාන සාධක ගත්තොත් එහෙම ගොඩක් තියෙනවා. අපි කියනවා කැපිලරි පර්මියබිලිටිය කියන එක බලපානවා. ඊළඟට ඔය වගේ දේවල් බලපානවා. හරි. ඔයාලා මේක ඇල්ල ඇඳ ගන්න. මේ මම මේ ඇඳ එක අඳින්න ඒකෙදි බ්ලඩ් මාක් කරගන්න. ඊට පස්සේ ටාගට් සෙල්ස් මාක් කරගන්න. give action කියන එක මාක් කරගන්න. ඊට පස්සේ අපි drug molecule මාක් කරගන්න ඕනේ. drug molecule. හරි. හරි. drug molecule මාක් කරගම ඇතරම අපි ෆ්‍රී ඩ්‍රග් කියලා දාගත්තත් කමන්නේ. මේ තමයි ෆ්‍රී ඩ්‍රග්ස්. හරි. ඒ දාගන්න ෆ්‍රී නිදහසේ තියෙන ඩ්‍රග්ස්, නිදහසේ තියෙන ඖෂධ වලට විතරයි මෙතනින් එළියට යන්න පුළුවන්. හරි. ෆ්‍රී ඩ්‍රග්ස්. හරි. ඒ තියෙන්නේ ෆ්‍රී ඩ්‍රග්ස් මොලිකියුල් තියෙන්නේ. හරි. එතන ෆ්‍රී ඩ්‍රග් මොලිකියුල්ස් තියෙන්නේ. ඊට පස්සේ අපිට පේනවා තව මේක ඇඳ ගන්නවලා. හරි. අපිට තව දෙයක් පේනවා මේ බැඳිලා තියෙන ඖෂධ අපි ඒවට කියනවා බවුන්ඩ් ෆෝම් එක කියලා. හරි. මේ ෆෝම් එකට අපි කියනවා බවුන්ඩ් ෆෝම් එක කියලා. බවුන්ඩ් ඩ්‍රග්ස් බැඳිච්ච. හරි. බවුන්ඩ්
ඉතින් බවුන්ඩ් ෆෝම් එකට කවදාකවත් රුධිර ධාරාව ඔස්සේ එළියට එන්න බෑ. රුධිර ධාරාවෙන් එළියට එන්න බෑ. ෆ්‍රී ෆෝම් එකට එන්න පුළුවන්. හරි. ෆ්‍රී ෆෝම් එකට එන්න පුළුවන්. හරි. ඕක ඇඳ ගන්නකො. කැපිලරි බෙඩ් එක ඇඳ ගන්න. කැපිලරි බෙඩ් එකේ මෙහෙම තැනක් ලොකු කරලා ගන්න විදිහ පෙන්වන්න. ඒ තැනදී රුධිරකේශ නාලිකාවක තියෙන මෙහෙම දෙයක්. හරි. බ්ලඩ් වලින් එළියට ඩ්‍රග් යනවා. ඩ්‍රග් වලින් ආපහු පටක තරලෙන් ආපහු එනවා ඇතුළට. මේ ක්‍රියාවලියට තමයි කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් එක කියලා. ඒ යටතේ විශේෂයෙන්ම බවුන්ඩ් ෆෝම් එක කියන එක අපිට පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ අපිට පෙන්වන්න පුළුවන් ෆ්‍රී ෆෝම් එක දැන් එක මම පාටකින් වෙන පාටකින් ගන්නවා. තමයි ෆ්‍රී ෆෝම් එක. ඔයාලා වෙන පාටකින් ගන්නේ. මේ තමයි බවුන්ඩ් ෆෝම් එක. හරි. තව එකක් මාක් කරන්න ඕනේ. මේකේ ප්ලාස්මා ප්‍රෝටීන් අපි මාක් කරගන්න. හරි. මතක් කරගන්න මාක් කරගන්න. මේ කළු පාටට තියෙන්නේ ප්ලාස්මා ප්‍රෝටීන්. හරි. අපි කියන්නේ ප්ලාස්මා ප්‍රෝටීන්. ප්ලාස්මා ප්‍රෝටීන්. again plasma protein plasma protein දැන් මේක ඇඳගෙන ඉවරලා මට දාන්න ඉවරයි කියලා මම ඊට පස්සේ නෝට් එකේ ටික හදාන්න මේ තමයි drug distribution එක කියන එක මේ තියෙන්නේ හරි drug distribution එක තමයි මේ පෙන්නලා තියෙන්නේ මෙන්න මේ රෝස පාට ඊතල දෙකෙන් පෙන්නන්නේ drug distribution එක ඒක එතනම ලියන්න පුළුවන් එතනම ලියන්න නැත්නම් වෙන තැනක හරි කමන්නේ ලියන්න හරි මේ රෝස පාට ඉත දෙකෙන් කියලා තියෙන කාරණාව තමයි මේ ඊතලයයි ඊට පස්සේ මෙහාට ඊතලයයි කියලා දීලා තියෙනවා මෙන්න මේ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ drug distribution එක කියලා. ඒකත් මම පැත්තකින් මාක් කරගන්න. මේ ක්‍රියාවට අපි කියන්නේ drug distribution. මේක තමයි distribution. distribution. හරි. හරි. ඒක මාක් කරගන්න මාක් කරගෙන ඉවරයි කියලා මට දාන්න. මෙන්න drug distribution කියන එක අපි පැහැදිලි කර ගැනීමක් මේ කරගෙන යන්නේ සාකච්ඡාවේ. හරි ඕක ඇඳලා ඉවරලා දාන්නකො. දින්න මැද ගන්න. හරි. අපි එහෙනම් දැන් drug distribution එක ගැන අදහසක් අපිට තියෙනවා. අපි ඊට පස්සේ බලමු
ඩ්‍රග් ඩිස්ට්‍රිබියුෂන් එකට බලපාන සාධක මොනවද කියලා. හරි අපි ඒක නෝට් එක ගිහින් බලලා ඉවරලා ඉතින් එහාට අපි ඒක ඩිස්කස් කරගමු. හරි අපි ඊළඟට බලමු ඩ්‍රග් ඩිස්ට්‍රිබියුෂන් එකට බලපාන සාධක ටික. හරි ඩිස්ට්‍රිබියුෂන් එකට බලපාන සාධක ටික මෙතන තියෙනවා. හරි දැන් අපිට මේකේ පේන ඩිස්ට්‍රිබියුෂන් එක කියන්නේ මොකක්ද කියලා. ඩ්‍රග් ඩිස්ට්‍රිබියුෂන් එක කියලා කියන්නේ යම්කිසි ඩ්‍රග් එකක් රුධිර ධාරාව తాවකාලිකව හර යාම. ඇක්ෂන් එක දීම සඳහා. ඒක තමයි තියෙන්නේ කළු පාටක් වෙන් දාලා. This refers to the process by which a drug molecule reversibly leaves the blood circulation and enters the interstitial tissue කියලා තියෙන TI අකුරක් TI කියන මේ print out එක ගත්ත තැන තිබ්බ අවුලක් ඔය. හරි blood circulation and enters the interstitial tissue හරි to reach the cell. එතකොට following factors affect එක පික්වෙන්ට කියමු විශේෂයෙන්ම බ්ලඩ් ෆ්ලෝ එක බලපානවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙමයි. සාමාන්‍යයෙන් දේහයේ රුධිර සැපයීමෙන් ඒ කියන්නේ හෘදයෙන් මගින් පම්ප් කරන බ්ලඩ් වලින් පහෙන් එකක් යන්නේ ආත්මාවට සාසන්නවා. පහෙන් එකක් යන්නේ බ්‍රේන් එකට. පහෙන් එකක් යන්නේ කිඩ්නි වලට. ඒ අවයව තුනට තමයි වැඩිපුරම රුධිර සැපයීම සිද්ධ වෙන්නේ. ඊට අමතරව ආහාර මාර්ගයට එහෙම එච්චර ලොකු රුධිර සැපීමක් නැහැ. හැමට එහෙම ලොකු රුධිර සැපීමක් නැහැ. අරවට සාපේක්ෂව. ඒතර ඒ නිසා අපි කියනවා විශේෂයෙන්ම බ්‍රේන් එකට, කිඩ්නි එකට, liver එකට හොඳ large blood amount එකක් තියෙනවා. Therefore increase the distribution. හරි? But for some organs, skin, bowel mean බඩවැල්, intestine provide less amount of blood. Then reduce the distribution. And also in heart failure patient like හරියට blood pump වෙන්නේ නැහැ. ඒතර blood supply කාට. ඊට පස්සේ and also shock එකකදී ඇත්තටම රුධිර වාහිනී පළල් වෙලා ඉදිමිලා තැන් තැන් වල රුධිරය නැන්දෙනවා. එතකොට හරියට අනිත් අවවලට පම්ප් වෙන්නේ නැහැ. හරි ඒ වගේ අවස්ථාවලදී distribution එකට බලපාන. එච්චර අමාරු දෙයක් නෙමෙයි. හරි අපි ඊට පස්සේ බලන්න ඕනේ මේ capillary permeability කියන එක. නැත්නම් පාරගම්මිතාව. කේශනාලිකාවල පාරගම්මිතාව කොහොමද බලපාන්නේ කියන එක මම එක පැහැදිලි කරන්නම්. ඒක අහගෙන ඉන්න ඕනේ. ඒක හරි මම පැහැදිලි කරන්න මොකක්ද කියලා. අපි ගමුකෝ මේ. අපි ගත්තොත් එහෙම දැන් රුධිර කේශනාලිකා ගත්තොත් එහෙම ඒ රුධිර කේශනාලිකාවල බිත්ති ආකාර කීපයක් අපිට දකින්න පුළුවන්. රුධිර කේශනාලිකාවල බිත්ති ආකාර කීපයක් දකින්න පුළුවන්. විශේෂයෙන් බිත්ති ආකාර තුනක් තියෙනවා. එකක බොහොම හිල් තියෙනවා, හිල් ගොඩක් තියෙනවා. සමහර රුධිර වාහිනී වල හිට ලෙච්චර නැහැ. හැබැයි සමහර වගේ හිල් කිසිම දෙයක් නැහැ. දැන් අපි සලකමුකෝ අපේ සාමාන්‍ය තැනක තියෙන රුධිර වාහිනියක් සැලකුවොත් එහෙම සාමාන්‍ය කියන්නේ අතපයක ඒ වගේ තියෙන තැනක රුධිර වාහිනියක් සැලකුවොත් එහෙම ඒ රුධිර වාහිනියේ ස්වභාවය මෙන්න මේවා. හරි. මේ වගේ දැන් අපි රුධිර වාහිනියක් සැලකුවොත් එහෙම ඒ රුධිර වාහිනියේ ස්වභාවය මෙන්න මේ වගේ. හොඳට මතක තියාගන්න. රුධිර වාහිනිය මේ වගේ පොඩි සිදුරු තියෙනවා. මෙන්න මේ වගේ සිදුරු තියෙනවා. අපි ඒවට කියනවා ස්ලිට් ජංක්ෂන් කියලා. පැලුම් සංදි සහිත. හරි. ඒතර මේ වාගේ පැලුම් සංදි සහිතව තියෙන්නේ. දැන් මේ තමයි ඔය රුධිර කේශනාලිකා බිත්තියේ සෛල. බිත්තියේ සෛල සරල සක්‍රිය පිච්ච දෙව නැත්නම් අපි කියන simple squamous epithelium. හරි. මෙන්න මේ වාගේ ව්‍යුහයක් අපිට දකින්න හම්බ වෙන්නේ. මේ විදිහට. හරි. ඔය ව්‍යුහයක් දකින්න හම්බ වෙන්නේ. මේ විලා
සාමාන්‍ය තැනක තියෙන රුධිර වාහිනිය. හරි. ඒතර මේ සාමාන්‍ය තැනක තියෙන රුධිර කේශනාලිකාවක අපිට ඇත්තටම පැහැදිලිවම සිදුරු දකින්න හම්බෙනවා. හරි. සෛලාදිත්‍ය අපි යනවා න්‍යාෂ්ටියක් අඳින්නත් ඕන. හරි. නිකම්ම මම දැන්. හරි. එතකොට මේ වගේ තියෙනවා ස්ලිට්. අපි මේවට කියනවා ස්ලිට් කියලා. අපි මේවට කියනවා ස්ලිට්. Hello, good morning, Ayi. හරි. එතකොට දැන් මෙන්න මේ වගේවට අපි කියන්නේ ස්ලිට් කියලා. හරි. සිදුරු. හරි. අපි මේ වගේ තැන් වලට කියන්නේ ස්ලිට් එකක් කියලා. පැල්මක්. ස්ලිට්. හරි. එතකොට මේ තමයි ඖෂධ අණු. මේ මං කළු පාට අදින්නේ ඖෂධ අණු. ඩ්‍රග්. හරි. ඉතින් ඩ්‍රග් මොලිකියුල්. ඉතින් මෙහෙම තියෙන ඩ්‍රග් මොලිකියුල් අපි දන්නවා සමහර ඒවා ප්ලාස්මා ප්‍රෝටීන්ට බැඳිලා. හරි. අපි ඉතින් සාකච්ඡා කරා ප්ලාස්මා ප්‍රෝටීන්ට බැඳිලා නැති ඒවා මේ රුධිර වාහිනිය ඔස්සේ එළියට ගමන් කරනවා. මේ ඖෂධ මෙහෙම රුධිර වාහිනිය ඔස්සේ එළියට ගමන් කරනවා. මේ සිදුරු වලින් රිංගල යන්න පුළුවන්. හරි. ඒතර අපි ඒ නිසා කියනවා මෙවැනි තැන් වලට අපි කියනවා පාරගම්‍යතාවය වැඩි. ඒ ස්ලිට් අස්සේ රිංගල යන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා ඩිස්ට්‍රිබියුෂන් එක වැඩි කියලා. හරි. 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 එතකොට දැන් මේ වගේ රුධිර වාහිනියක් අරගෙන අපි මේකේ ත්‍රිමාණ ව්‍යුහය ඇඳුවා. දැන් මේ වගේ රුධිර වාහිනියක ත්‍රිමාණ ව්‍යුහය ඇඳුත් එහෙම හරි. ත්‍රිමාණ ව්‍යුහය අපිට දකින්න මෙන්න මේ වගේ. අපිට ත්‍රිමාණ ව්‍යුහය දකින්න හම්බෙන්නේ මෙන්න මේ වගේ. හරි. ඒ කියන්නේ ත්‍රිමාණ ව්‍යුහය මෙන්න මෙහෙම ඔය විදිහ තමයි බිත්තිය තියෙන්නේ අපිට දකින්න. හරි. ත්‍රිමාණ ව්‍යුහය ගත්තොත් මේ විදිහ. මේකේ සිදුරු තියෙනවා අපිට පේන්නේ. පැහැදිලිවම සිදුරු තියෙනවා. ඒතර මෙයාගේ ව්‍යුහය ගත්තොත් එහෙනම් මේ විදිහේ ව්‍යුහයක්. මේ වගේ පොඩි පැලුම් තියෙනවා. ඔන්න. හරි මේ තියෙන්නේ සෛල. හරි. මේ සෛල ස්තර අපිට දකින්න හම්බ වෙනවා. හරි. මේක මෙහෙම තමයි කේශනාලිකාව තියෙන්නේ. එතකොට මේ ඇතුලෙන් තමයි රුධිරය ගමන් කරන්නේ. හරි. දැන් මේන මෙහෙම එකක් තමයි තියෙන්නේ. අපි මේකට අපි කියනවා discontinued structure එකක්. හරි. discontinued capillaries. ඒකට අපි කියන්නේ. හරිද? ඒතකොට discontinued structure එකකින් සාමාන්‍යයෙන් ඖෂධ distribute වෙන එක වැඩි. හරි. අපි ඒක මෙහෙම ඇඳගමු. ඔයාලා ඇඳගන්න ඔයාලගේ කොටු දෙකක් දීලා තියෙන කොටු දෙකෙන් එකක ඇඳගන්න එක. හරි. මේකට අපි කියන්නේ discontinued structure. discontinued structure. හරි. ඒතර අර භාගෙම තමයි මේකේ ඩ්‍රග් මොලිකියුල් මාක් කරගන්න ඕන.
හරි මේ කළු පාට තියෙන ඩ්‍රග් මොලිකියුල් මෙහෙම තියෙන ඩ්‍රග් මොලිකියුල් හරි ෆ්‍රී ඩ්‍රග් ඇතර මේ තමයි ෆ්‍රී ඩ්‍රග් අපි කලින් ඇන්ද එක කවන්නේ ආය මාර්ක් කරගන්න මේ තමයි ෆ්‍රී ඩ්‍රග්ස් free drugs it was say මේ තියෙන plasma protein අපි දන්නවා මේ තියෙන plasma protein හරි මේ තියෙන plasma protein හරි ඔන්න ඔය ටික අඳගෙන සම්පූර්ණ කරගන්නකො. ඒතර දැන් මේ වාගේකට අපි කියන්නේ discontinuous destructure එක. ඒතර මේකත් ඇඳ ගන්න මේකත් ඇඳ ගන්න. මේ වාගේ සිදුරු සහිත ව්‍යුහයක්. නැත්නම් ඒක මේ තමයි blood. හරි. මේක අඳගෙන සම්පූර්ණ කරගන්න. හරි.